समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु भिक्खवे भिक्खु कालेन कालं अत्त विपत्तिं पञ्च विक्किता होति साधु भिक्खवे भिक्खु कालेन कालं पर विपत्तिं पञ्च विक्किता होति साधु भिक्खवे भिक्खु कालेन कालं अत्त सम्पत्तिं पञ्च विक्किता होति साधु भिक्खवे भिक्खु कालेन कालं पर सम्पत्तिं पञ्च विक्किता होति अट्टहि भिक्खवे असद्धम्मेहि अभिभूतो पर्यादिन्न चित्तो देवदत्तो आपायिको निरयिको खप्पट्टो अतिकिञ्चोति श्रद्धावंत धर्मश्रवणाभिलाषी पिन्वतुनि තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත මහත් කරුණා මෛත්‍රියෙන් සියලු සංසාර දුක් කෙලවර කිරීම පිණිසම දේශනා කළ සද්ධර්මයෙන්
ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මුළු ලොව පුරාම විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ නාරම්පනාව 4 කනුව අංක 66න් 1 දරණ නිවසේහි රෝගාතුරව සිට පරලොව සැපත් පොලිස් සැරයෙන් අතුල බණ්ඩාර සිරිමල්වත්ත මහත්මාණන්ගේ පින්වත් බිරිඳ සහ මෑණියන් විසින් පින්වත්නි සියලු පුණ්‍යානුමෝදනාවන් දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමු. දේශනාව ආරම්භ කරමු. දායකත්වයේ දරන ඔබටත් ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, මාතෘකා කළ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායටයි ඇතුළත් වෙලා තියෙන්නේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 8ක් පිළිබඳව දේශනා කළ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා අට්ඨක නිපාතය කියලා. ඒ අට්ඨක නිපාතයේ ඇතුළෙත් පින්නතුනේ වර්ග ගණනාවක් තියෙනවා. ඒ වර්ග අතර එක වර්ගයක් මෙත්තා වර්ගය. ඒ මෙත්තා වර්ගයේහි සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍ර දේශනාවේ නම දේවදත්ත විපත්ති කියන සූත්‍රයයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙත්තා කියන වර්ගයේ සූත්‍ර දේශනාවේ නම දේවදත්ත විපත්ති කියන සූත්‍රය. පින්වත්නි, දේවදත්ත කියලා කියන්නේ කවුද කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. මේ සංසාරේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආවාසේම සසර පුරාම මහා වෛරයක් ඇති කරගෙන පින්නතුනේ ආපු කෙනෙක් තමයි දේවදත්ත කියලා කියන්නේ. හැබැයි පින් නැති කෙනෙක් නෙවෙයි. අන්න ඒ දේවදත්ත හාමුදුරුවන්ට විපතට කරුණු වෙච්ච කාරණා. ඒ දේවදත්ත හාමුදුරුවන්ට එවන් මහ විපතකට පත්වෙන්නට හේතු වෙච්ච කාරණාවන් පිළිබඳව තමයි පින්නතුනේ දේවදත්ත විපත්ති කියන සූත්‍රයේදී පින්වත්නි දේශනා කරන්නේ. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පින් නැති කෙනෙක් නෙවෙයි. මනුස්ස ලෝකෙට එන්නේ පින්නතුනේ පින් ඇති නිසානේ. දේවදත්ත හාමුදුරුවෝ මනුෂ්‍ය භවයට ආව වගේම මනුෂ්‍ය භවයේත් පින්නතුනේ දුගියෙක් මගියෙක් නෙවෙයි. මනුස්ස ලෝකෙත් ඉහළම මානුෂික කාම සම්පත් විඳින්න පුළුවන් වෙන රාජධානියක මහ රජ කෙනෙක්ගේ පුතෙක් තමයි පින්නතුනේ දේවදත්ත කියලා කියන්නේ. කාගේ පුතාද? පින්වත්නි, සුප්‍රබුද්ධ කියන මහරජුරුවන්ගේ පුතා. යශෝදරාවගේ සහෝදරයා. එතකොට බලන්න, මනුස්ස ලෝකෙටත් එන්න පින තිබුණා. මනුස්ස ලෝකෙත් පින්තුනේ රජෙකුගේ පුතෙක් හැටියට රාජ සම්පත් විඳින්න පින තිබුණා. බොහොම හොඳට ආරෝහ පරිණාහ සම්පත් තිබිච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ගිහිගේ හැරදාලා දුර්ලභ වූ
මහා පිං බලයකින් ලැබෙන්නා වූ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්දත් ලැබුවද නැද්ද? පැවිද්දත් ලැබුවා. ඒ පැවිද්දත් ලබාගෙන උපසම්පදාවත් ලැබුවා. තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක විහාරේ බණ පද ඇහි හිටියා. බලන්නකො පින්වත්නි කොහොම පිනක්ද කියලා. ඒ විතරක් නෙවෙයි මේ ශාසන ප්‍රතිපදාවේ මගඵල නොලැබුවාට පින්වතුනේ යම්තාක් වූ ලෞකික 이르දීන් හෝ උපදවා ගත්තා. නේ අද ඇතමෙකුට ලෞකික 이르දියවත් නැති වෙනකොට දේවදත්ත හාමුදුරුවෝ ඒ ටික හරි උපද්දවා ගත්තා. පංච අභිඥා අෂ්ට සමාපත්තිත් උපදවා ගත්තු කෙනෙක්. බොහෝම 이르දිමතෙක් දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ. මේ මහ පොළොවේ දේවදත්ත හාමුදුරුවන්ට කිමි දෙන්න පුළුවන් පින්නතුනේ වතුරේ කිමි දෙනවා වගේ. දිය මත්තේ දේවදත්ත හාමුදුරුවෝ ඇවිදිනවා පින්නතුනේ අපි මේ මහ පොළොව මත්තේ ඇවිදිනවා වගේ. මහා පර්වත විනිවිද වඩින්න පුළුවන් දේවදත්ත හාමුදුරුවන්ට. පින්වත්නි ඒ තරම් 이르දිමත් වෙච්ච කෙනෙක්. ඒ විතරකුත් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ පින්නතුනේ දෙගුණයක් පෙරම් පුර පුත්තමෙක්. හැබැයි ඒ තරම් මහපින් ඇතිව ඒ තරම් 이르දිමත්ව ඉඳපු දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේ ගැන බණ අහන මේ තප්පරේ දැන් කොහෙද? අවීචි මහ නිරයේ පින්වත්නි. නිරයේත් අන්තම දුක් තියෙන තැනට කියනවා මොකක් කියලාද? අවීචිය කියලා. අවීචිය කියලා කියන්නත් හේතු තියෙනවා. අවීචි කියන එකේ තේරුම තමයි පින්නතුනේ ඉඩක් නැහැ කියන එක. ඉඩක් නැහැ කියන එක. මොකද්ද මේ ඉඩක් නැහැ කියන්නේ? අවීචියේ ස්වභාවය තමයි ගින්නෙන්මයි පින්වත්නි නිරයේ දුක තියෙන්නේ. අවීචියේ ගිනිසැර මොන තරම් සැරක්ද කිව්වොත් යොදුන් 100ක් මෙහා පැත්තෙන් හිටියොත් පින්නතුනේ යොදුන් 100ක් මෙහා පැත්තෙන් ඉන්න මිනිස්සයාගේ ඇස් ගෙඩි පුපුරනවා කියනවා අවීචි මහා නිරයේ ගින්දරවල සැරට. මේ අවීචි මහා නිරයේ මෙන්න මේ වෙලාවේ ගින්දර තියෙනවා මේ වෙලාවේ ගින්න නැහැ කියලා වෙනසක් නැහැ කියනවා. අන්න ඒක නිසා අවීචි කියනවා එකක්. අවීචි කියලා කියන්නේ එක හේතුවක් ඒක. මොකද්ද? අතරක් නැහැ. ඒ කියන්නේ ගින්නත් මේ වෙලාවේ ගින්න නැහැ කියලා එහෙම අතරක් නැහැ. හැම වෙලාවකදීම එහෙනම් අවීචියේ ස්වභාවය තමයි ගින්නෙන් පීඩා තියෙනවා. දෙවෙනි එක අවීචි මහ නිරයේ මොනතරම් ගින්න දරුණුද කිව්වොත් එහෙම ගින්නත් ගින්නේ පිච්චෙන ඒ අපායගාමී සත්වයත් වෙන් කරලා අඳුරගන්න බෑ කියනවා. ඒ තරම් පිච්චෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් අඟුරු ගොඩකට යකඩ කැබැල්ලක් දාලා හුද්දටම ගිනියම් වුණාම මොකද වෙන්නේ? අඟුරු කැබැලිත් යකඩ කැබැල්ලත් හොයාගන්න අමාරුද නැද්ද? හොයාගන්න අමාරුයි. අන්න ඒ වගේ ගින්නත් ඒ ගින්නේ පිච්චෙන නිරිසත්වයක් අඳුනගන්න බැරි තරමටම පින්නතුනේ ඒ ගින්නේ පිච්චෙනවා කියනවා. අවීචි මහ නිරයේ මේ වෙලාවේ දුක තියෙනවා මේ වෙලාවේ දුක නැහැ කියලා වෙන් කරන්න බෑ කියනවා. ඔන්න තව එකක්. ඊළඟ එක තමයි අවීචි මහ නිරයේ මෙන්න මෙතන මිනිස්සෙක් මෙන්න මෙතන දුක් විඳින සත්වයෙක් ඉන්නවා මෙන්න මෙතන දුක් විඳින සත්වයෙක් නැහැ කියලා පෙන්වන්න තරක් නැහැ කියනවා පින්වත්නි. දැන් ඔබ අතර නම් බලපුවාම ඔය අතර තවමත් ඉඩ තියෙනවද නැද්ද? තාම ඉඩ තියෙනවා. හැබැයි අවීචි මහ නිරයේ එහෙම ඉඩක් නැහැ. එහෙනම් එකක් තේරුම් ගන්න වෙනවා. මොකද්ද? පින් කරලා සුගතියේ එන අයට වඩා මහා කර්ම කරගෙන එවන් තැන්වල දුක් විඳින පිරිස වැඩි.
හිතන්නකෝ බලන්න. පින්වත්නි, ඒ අවීචයේ තමයි දේවදත්ත හාමුදුරුව අද පීඩා විඳින්නේ. අවීචයේ ස්වභාවය තමයි කාමර වශයෙන් තමයි පින්වත්නි පිහිටලා තියෙන්නේ. වටේටම පින්නතුනේ මහා දැවැන්ත ලෝහ බිත්ති වලින් තමයි අවීචයේ සැකසෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුව ගව්වක් පමණ වෙච්ච ශරීරයකින් තමයි අවීචයේ දුක් විඳිනවා කියන්නේ. ඒ දේවදත්ත හාමුදුරුවන්ගේ හිසේ නළල දක්වා වූ කොටස, හිසේ නළල දක්වා උඩු පියන්පතේ පින්නතුනේ එරිලයි තියෙන්නේ. ධර්මයේ විස්තර කරලා තියෙනවා. ඊළඟට මහ පොළොවේ හිටගත්තම අවීචයේ පින්වත්නි පාදයේ පහළම සංදිය වූ ගොප් ඇටය දක්වා එහි එරිලයි තියෙන්නේ. මේ ලෝහමය පොළොවේ එරිලා තියෙන්නේ. දෑත දෙපසට කරපුවාම පින්නතුනේ අත් දෙකේ මැණික් කටුව දක්වා කොටස දෙපැත්තේ බිත්තිවල පින්නතුනේ එරිලයි තියෙන්නේ. හෙල්ලෙන්නවත් පුළුවන්ද? හෙල්ලෙන්නවත් බෑ පින්වත්නි. ගිනිගෙන පිච්චෙන තල් කඳන් විතර යකඩ කඳන් හිසෙන් වැදිලා පින්නතුනේ දෙපතුලෙන් පිට වෙනවා කියනවා. පිටපැත්තෙන් වැදිලා පපුව පැත්තෙන් එළියට කඩාගෙන යනවා කියනවා. දකුණු ඇලයෙන් වැදිලා වම් ඇලයෙන් පින්නතුනේ සුණු විසුණු කරගෙන පිට වෙනවා කියනවා. අදටත් මේ මොහොත වෙනකොටත් මේ දුක විඳිනවා පින්වත්නි. හැබැයි මතු පසේ බුදු වෙනවා. දැන් තව දෙයක්. මතු පසේ බුදු වෙන්න පෙරුම් පිරු උත්තමයොත් අද අපි මනුස්ස ලෝකේ ඉන්න වෙලාවේ කොහෙද ඉන්නේ? අවීචි මහ නිරයේ සංසාරේ කොයි තරම් භයානකද? ඔබ අපි පින්වත්නි මේ පුංචි ලාමක දේවල් වලට උද්දාම වෙවි සතුටු වෙවි පව් කර අකුසල් කර පින්වතුනේ වැටෙන්න හදන්නේ මොන තරම් අනතුරකටද කියලා හිතා ගන්නකො. සසර කොච්චර අනතුරක්ද? අරතරම් පිං තිබිච්ච කෙනත් පින්වතුනේ අද එහෙම දුකක් විඳිනවා නම් ඇයි මේ හෙල්ලෙන්නවත් නැතිව දුක් විඳින්නේ? හෙල්ලෙන්නවත් නැතිව ඉඳලා දුක් විඳින්න හේතුව කියනවා පින්වතුනේ නිසලව වැඩ ඉඳපු බුදුරජාණන් වහන්සේට කරපු අපරාධ හින්දා නිසලවම දුක් විඳිනවා. බලන්නකෝ. ඒ නිසා සසර අනතුරක් තියෙන්නේ. සසර විශාල අනතුරක් අපි ඉස්සරහ තියෙනවා. සසර කියන්නේ මහ දුකක්මයි. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ වදාළේ මහණෙනි නික්මෙන්නටමයි සුදුසු. නික්මෙන්නටමයි සුදුසු. අන්න ඒ දේවදත්ත හාමුදුරුවෝ ඒසා විශාල විපත්තියකටපත් වෙන්නට හේතු තිබුණා. අන්න ඒ හේතු පිළිබඳව තමයි පින්වන්ත ඔබට දේශනා කරන්නේ. ඒ කුමකටද? දේවදත්ත හාමුදුරුවෝ එවන් විපතකටපත් වෙන්නට හේතු වෙච්ච කරුණු ඇයි ඔබට කියන්නේ? පින්වත්නි, දේවදත්ත හාමුදුරුවෝ වැටිච්ච විපතේ ඔය ඇත්තන්ට නොවැටි ගැලවෙන්න. අද අපි කම්පා වුණාට වැඩක් නැහැ දේවදත්ත හාමුදුරුවෝ ගැන. අපි ඒ දෝෂ ටික අයින් කරගන්නේ නැතුව. ඇයි? සමහර විටකදී ඒ දෝෂ ටික ඉවත් කරගත්තේ නැත්නම් ඔබ හෝ අප හෝ දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් ඇවෑමෙන් හරි පින්නතුනේ එතනින් ගැලවෙනකොට ඊළඟට එතන දුක විඳින්නේ අපි වෙන්න බැරි නෑ. නිකරුණේ කම්පා වුණාට වැඩක් නෑ. හැබැයි එවන් කම්පාවකටපත් වෙන්න හේතු වෙච්ච කරුණු තියෙනවා නම් ඉක්මනටම ඒවා ජීවිතෙන් අයින් කරගන්න ඕන පින්වත්නි. නේද? ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි අප්‍රමාදී ශ්‍රාවකයෙක්ගේ ප්‍රතිපදාව වෙන්න ඕන. ඒ කාලේ පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ සංඝ බෙහෙද කර්මය කරලා පිට වුණා විතරයි. දේවදත්ත හාමුදුරුවෝ කළා ආනන්තරීය කර්ම 5න් කීයද?
දෙකක්. තමන්ගේ මඟ පෙන්වීම උඩ තවත් කෙනෙක් ලවා ආනන්තරීය කර්ම කෙරෙව්වත් අජාසත් රජුරෝ තාත්තා මරණ තැනට මනස පෙළඹෙව්වේ කවුද? දේවදත්ත හාමුදුරුවෝ. නමුත් දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරීය කර්ම කරගත්ත දෙකක්. ආනන්තරීය කර්ම කීයක් තියෙනවද පින්නතුනේ? 5ක් තියෙනවා. මොනවද මේ ආනන්තරීය කර්ම? මව් මැරීම, පියා මැරීම, රහතුන් වහන්සේලා ඝාතනය කිරීම, ඊළඟට නරක සිටිවිල්ලකින් බුද්ධ ශරීරයේ ලේසැලවීම සහ අවසාන කර්මය තමයි මොකද්ද? සංඝ බේදය. මේ කර්ම වලට කියනවා ආනන්තරීය කර්ම කියලා. ඇයි ආනන්තරීය කර්ම කියන්නේ? ඇයි ආනන්තරීය කර්ම කියන්නේ? ආනන්තරීය කර්ම කියන්නේ දැන් මේ අකුසල කර්ම වලින් එකක් හෝ යමෙක් කළොත් ජීවිතයේ කරපු වෙනත් මොනතරම් පින්කම් තිබුණත්, ජීවිතයේ කරපු වෙනත් මොනතරම් පව්කම් තිබුණත්, ඔය දෙකම ජීවිතයේ කරපු මොනතරම් පින්කම් තිබුණත්, ජීවිතයේ කරපු වෙනත් මොනතරම් පව්කම් තිබුණත්, ඒ හැම එකක්ම පස්සට දාලා පින්වත්නි මැරිච්ච සැනින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ආනන්තරීය කර්මයේ විපාකේ. ඒක ඒ තරම් දරුණුයි. ඒ ආනන්තරීය කර්මයක් කළොත් පින්වත්නි බුදු කෙනෙක්ගෙන් ධර්මය ඇහුවත් ඒ භවය තුල ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. කර්මාවරණයක් තියෙන නිසා. එතකොට වෙන මොනතරම් පින් වෙන මොනතරම් පව් මොනවා තිබුණත් මැරිච්ච සැනින් වෙන කිසිම පිනකට පවකට ඉඩක් නොතබා ඉදිරියට ඇවිල්ලා විපාක දෙන හින්දා කියනවා මොකක් කියලාද? ආනන්තරීය කර්ම කියලා. අන්න ඒ ආනන්තරීය කර්ම වලින් දෙකක් කළා දේවදත්ත හාමුදුරුවෝ. එක නරක සිටිවිල්ලකින් බුද්ධ ශරීරයේ ලේ හෙලෙව්වා. ඊළඟ කර්මය තමයි පින්වත්නි මොකද්ද? සංඝ බේදය. දැන් මේ ආනන්තරීය කර්ම පහෙන් බරපතලම කර්මය මොකද්ද? මේ පහිනුත් බරපතලම කර්මය මොකද්ද පින්වත්නි? ඒ කර්මය තමයි පින්වත්නි ඒ කර්ම පහම යමෙක් කළොත් එහෙම ඉස්සර වෙලාම විපාක දෙන්නේ පින්වත්නි බලවත්ම කර්මය. මොකද්ද? ආනන්තරීය කර්ම පහිනුත් බලවත්ම කර්මය සංඝ බේදේ පිනොත්. සංඝ බේදේ බලන්නකෝ. හැබැයි සංඝ බේදය ගිහියයට කරන්න බෑ. දැන් බය නැතුව හාමුදුරුවෝ තරහ කරන්න එපා. නේද? මොකද ඒ හාමුදුරුවන්ගේ බේදවීම පසු කාලීනව සංඝ බේදයක් දක්වා දිග්ගැසෙන්න පුළුවන්. නේ මේ ශාසනයේ හරිය වැදගත් දෙයක් තමයි පින්වත්නි සංඝයාගේ සමගිය කියන එක. ඒකනේ බුදුහාඳුරෝ වදාලේ සුඛා සංඝස්ස සාමග්ගී, සංඝයාගේ සමගිය සැපයක් කියලා. සමග්ගාණං තපෝසුකං, මේ සංඝයාගේ සමගිය කියන එක ලොකු තපසක් කිව්වා. ඒකත් තපසක්. එතකොට සංඝ බේදේ තමයි බරපතලම කර්මය. පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ සංඝ බේද කර්මය කරලා එතනින් නැගී ගියාට පස්සේ තමයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ දේශනාව කළේ. සංඝ බේදේ කළේ කොහොමද? වර 5ක් ඉල්ලගෙන ආවනේ. දේවදත්ත හාමුදුරුවන්ගේ වර 5ක් තිබුණානේ. මොනවද ඒ වර 5? මේ පින්නතුන් දන්නවා පින්වත්නි දෙවි හිමියෙන් භික්ෂූන් අරණ්‍ය වාසී වෙන්න ඕනේ කියලා එකක් යෝජනාවක් ගෙනාවා. දෙවි හිමියෙන් භික්ෂූන් වහන්සේලා මස් මාංශ අනුභවයෙන් වළකින්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා. දෙවි හිමියෙන් භික්ෂූන් වහන්සේලා පාංශකූලික වෙන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා. දෙවි හිමියෙන් භික්ෂූන් වහන්සේලා වෘක්ෂ මූලික වෙන්න ඕනේ කියලා
යෝජනාවක් ගෙනාවා. දිවි හිමියෙන් භික්ෂූන් වහන්සේලා පින්ඩ පාතෙන්ම යැපෙන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා. මේ වර පහ. දැන් මේ වර පහ අද ලෝකේ අය ඉස්සරහා බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කළා නම් දේවදත්ත හාමුදුරුවෝ දෙකෙන් පංගුවක් නෙවෙයි සාතිශය බහුතරයක් බුදුහාමුදුරුවොත් අතහැරලා දේවදත්ත හාමුදුරුවෝ පස්සෙන් යනවා. ඇයි බැලූ බැල්මටම මේ වර පහ ඒ තරම් හොඳ ලොකු ඒවා වගේනේ. ඒ පින්ඩ පාතින් යැපෙන්න ඕන මස් මාංශ අනුභවයෙන් වලකින්න ඕන. මතක තියාගන්න මේවා දෘෂ්ටි. මේවා බුදුහාමුදුරුවෝ වදාලා නැහැ. එහෙම ඒක පැනවීමක් පැටවීමක් ඕන කරන්නේ නැහැ. එය කළ හැකි භික්ෂූන් එය කරાવી නොකළ හැකි භික්ෂූන් නොකර ඉඳීවි. බුදුහාමුදුරුවන්ට කිසි වෙලාවක ඕන කළේ නැහැ අනිසි විදිහට ශ්‍රාවකයාව කොටු කරන්න හිර කරන්න. පැහැදිලි නේද? නමුත් අදටත් සමහර අය ඉන්නවා හාමුදුරුවෝ එහෙම වෙන්න ඕනේ කියලා දේවදත්ත හාමුදුරුවන්ගේ මතය දරාගෙන ඉන්න. දේවදත්ත හාමුදුරුවෝ ගෙනපු යෝජනා පහ හොඳයි වගේ පේන්න තිබුණට ගෙනපු අදහස හොඳයිද නරකයිද? ගෙනපු අදහස හොඳ නැහැ. නේ සමහර අය ඉන්නවනේ පින්වත්නි දෙන දේ හොඳයි හිත හොඳ නැහැ. නේ කරන යෝජනා හොඳයි. හැබැයි ඒ යෝජනා කරන එකේ අදහස හොඳ නැහැ. එහෙම ඒවා තියෙනවා. අන්න ඒ වගේ පින්වත්නි අන්තිමේදී බුදුහාමුදුරුවෝ මේ වර පහ ප්‍රතික්ෂේප කළාට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ පිරිසක් වෙන් කරගෙන ගිහිල්ලා වෙනමම පින්නතුනේ විනය කර්ම කරන්න පටන් ගත්තා. අන්න ඒ සංඝ ભેදය කරලා පින්වත්නි පිට වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට වදාලා මොකද්ද? සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං අත්ත විපත්තිං පච්චවෙක්කිතෝ හෝති. මහණෙනි මේ ශාසනයේ ශ්‍රාවකයා භික්ෂුව කලින් කලට ඒ කියන්නේ කාලෙන් කාලෙට විටින් විට මොකද්ද කරන්න කිව්වේ? අත්ත විපත්තිං පච්චවෙක්කිතා හෝති. තමන්ගේ විපත් සිහි කරලොත් හොඳයි කිව්වා. ඔන්න අපිට කරපු අවවාදය හොඳට මතක තියාගන්න. ඔබට කරලා තියෙන අවවාදයක් මේ බුදුහාඳුරු. මොකද්ද? කලින් කලට විටින් විට අපි අපේ විපත් සිහිනුවණින් විමසලා බලන්න ඕනේ. අපිට තියෙන විපත්. දෙක සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං පරවිපත්තිං පච්චවෙක්කිතා හෝති. කලින් කලට විටින් විට මහණෙනි භික්ෂුව ශ්‍රාවකයා අනුන්ගේ විපත් සිහිනුවණින් මෙනෙහි කරන එක හොඳයි කිව්වා. අනුන්ගේ විපත්. තමන්ගේ විපත් විතරක් නෙවෙයි අනුන්ගේ විපතුත් මෙනෙහි කරලා බලන එක හොඳයි කිව්වා. අනුන්ගේ විපත් විතරක් නෙවෙයි ඒකම තමන්ගේ විපතුත් මෙනෙහි කරලා බලන එක හොඳයි කිව්වා. ඇයි ඒ විපත නැති කරගන්න. ඊළඟට කියනවා සාදු භික්කවේ භික්ඛු අත් කාලේන කාලං කලින් කලට විටින් විට මහණෙනි අත්ත සම්පත්තිං පච්චවෙක්කිතා හෝති. තමන්ගේ සම්පත්තියත් සිහිනුවණින් මෙනෙහි කරන එක හොඳයි කිව්වා. සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං පරසම්පත්තිං පච්චවෙක්කිතා හෝති. කලින් කලට භික්ෂුව අනුන්ගේ සම්පත්තියත් විමසා බලන එක හොඳයි කිව්වා. ඔන්න මේ බලන්න කිව්ව කාරණා ටික අපි එහෙම කරනවද? විටින් විට තමන්ගේ විපත්තියත් අනුන්ගේ විපත්තියත් සිහි කරන්න කිව්වා. විටින් විට අනුන්ගේ සම්පත්තියත් තමන්ගේ සම්පත්තියත් මෙනෙහි කරන්න කිව්වා. ඇයි? බුදුහාමුදුරුවෝ පෙන්නනවා අට්ඨහි භික්කවේ අසද්ධම්මේහි අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ ආපායිකෝ. මහණෙනි කරුණු 8කින් යුක්ත වෙච්ච කරුණු 8කින් ගැවසී ගත්ත දේවදත්ත ආපායිකෝ අපායට අයිති උනායි කිව්වා. කරුණු කීයක් හින්දාද? කරුණු 8ක් හින්දා
දේවදත්ත අපායට අයිති කෙනෙක් වුණා කිව්වා. නේරයිකෝ නිරයගාමී කෙනෙක් වුණා කිව්වා. කප්පට්ටෝ කල්පයක් ඒකාන්තෙන් දුක විඳින කෙනෙක් කිව්වා. කල්පයක්. වැදගත් දෙයක් කියන අතේ කිච්චෝ කිසිම කෙනෙකුට පිළියමක් නම් කරන්න බෑ කිව්වා. ඒ කියන්නේ සමහර රෝගීන් ඉන්නේ පින්නතුනේ අන්තිමේදී කියනවා දැන් නම් අය කාටවත් ගොඩ දාන්න බෑ. අන්න ඒ වගේ දරුණු අනතුරකටපත් වෙච්ච කෙනෙක් දේවදත්ත හාමුදුරුවෝ. බුදු කෙනෙකුටවත් ආයි ගොඩ ගන්න බෑ. ඇයි බුදු කෙනෙකුට ගොඩ ගන්න බැරි? උන්වහන්සේගේ මහා කරුණාවක් නැද්ද ඒ දේවදත්ත හාමුදුරුවෝ ගැන? තියෙනවා. කරුණාවක් තිබුණත් එක අලාභයක් තියෙනවා. මොකද්ද? උපමාවක් කියන්නම්. යම් කිසි මිනිස්සෙක් වැටෙනවා පින්නතුනේ අසුචි වලකට. මේ අසුචි වල මිනිස්සයාගේ උසට වඩා ගැඹුරුයි කටමට්ටම් පිරීලා. දැන් මිනිස්සයා මේ අසුචි වලට වැටුණාට පස්සේ තව මිනිස්සෙකුට ඕන මේ මිනිස්සයා ගැන කරුණා හිතක් ඇති කරගෙන මේ මිනිස්සයාව ගොඩට ගන්න. දැන් මේ අසුචි වල වටේ කැරකි මේ මිනිස්සයා බලනවා මේ මිනිහව ගොඩ ගන්න ඕනේ කොතනින් අල්ලලාද ගොඩ ගන්නේ. හැබැයි අල්ලන්න කියලා කෙස් ගහක්වත් නෑ අසුචි ගෑවිච්ච නැති. එතකොට ගොඩ ගන්න ඕනකම තිබුණත් අල්ලන්න තැනක් නෑ. අන්න ඒ වගේ කියනවා මහණෙනි දේවදත්ත ළඟ එකඳු එක කුසලයක්වත් නැති වුණා කිව්වා. ආයි අල්ලන්න තැනක් නෑ. බුදු කෙනෙකුණ්ඩවත් පිළියම් කරන්න බෑ කිව්වා. ඒ නිසා කල්පයක් ඒකාන්තෙන් මේ දුක විඳිනවා. එතකොට මතක තියාගන්න දේවදත්ත හාමුදුරුවෝ ඒ අවීචි මහනිරයෙන් නිදහස් වෙනකොට මතු බුදුවන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් ඉවරයි. පේනව නේද පින්නතුනේ? වෙන කවුරුත් කළා නෙමෙයි විනාශේ. වෙන රටක රජ කෙනෙක් ඇවිල්ලා ආක්‍රමණයක් කරලා නෙමෙයි. ඔන්න විපත්තියට හේතු දුරු කරගන්න බැරි වුණා. කාරණා 8ක් හේතු වුණා. පළවෙනි එක තමයි පින්නතුනේ මහණෙනි ලාභයෙන් දේවදත්ත යට වුණා කිව්වා. දේවදත්ත යට වුණා මොකෙන්ද? ලාභයෙන් කියන්නේ ලැබීම් වලින්. ලැබෙන දේවල් තියෙනවනේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුවක් නේද? උන්වහන්සේට ලැබෙන දේවල් මොනවද? රත්තරන් රිදී මුතුමැණික් නෙවෙයිනේ. උන්වහන්සේට ලැබෙන තරමක් ලැබුණේ සිව්පසය. සිවුරු, පිරිකර, ඊළඟට දානමාන, බෙහෙත් හේත් සෙනසුන් ඕවනේ. ඒවා බුදුහාමුදුරුවෝ වදාළේ සසරින් එගොඩ වීමට අනුග්‍රහ ටික. හැබැයි ඒ අනුග්‍රහ ටිකම ලැබීම් හැටියට ලැබෙනකොට හැබැයි ඒවට හිත යට වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකම විපත්තිය වෙනවද නැද්ද? ඒකම විපත්තිය වෙනවා. මතක තියාගන්න කන එකෙන් ජීවත් වෙන්නත් පුළුවන්, කෙලෙස් ජීවත් කරවන්නත් පුළුවන්. මේ කියන්නේ මොකද්ද? ලෝකේ සම්පත් ඔබට ලැබෙන්නේ පෙර පිනට. ඒවා පරිහරණය කරන්න. හැබැයි ඒ තියෙන සම්පත් වලින් උද්ධාම වෙන්න එපා. ඔබ කියනවා නේ ධනේ මේ මිනිස්සු නැති කාලේ හොඳට හිටියා. යමක් කමක් ලැබුණාම දැන් පුදුම ආඩම්බරයක් නේ කියලා. කියන්නේ නැද්ද? කියනවා. මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ලාභෙට යට වෙලා. ලැබීම් වලට යට වෙලා ಗುಣ ටික මැරිලා. ලැබීම් තියෙනවා. ලැබීම් ලැබෙනකොට ඇතමුන්ගේ ಗುಣ මැරෙනවා පින්නතුනේ. බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ නිවන පිණිස පවතින ಗುಣ මැරෙනවා කියන්නේ ලාභයක්ද? ඒක ලොකු අලාභයක් පින්නොත්නේ. කිසිම වෙලාවක Tamanට ලැබෙන දෙයකින් උද්ධාම වෙන්න එපා. ලැබීම් වලට යට වුණොත් නම් Tamanට විපතමද නැද්ද? විපතමයි පින්නතුනේ. ಗುಣ මැරෙනවමයි. දේවදත්ත හාමුදුරුවන්ට අජාසත් රජුරෝ කරත්ත පිටින් දම් පැන්ගෙන ආවේ. කරත්ත පිටින්. අන්තිමේදී
ඒ ලැබිච්ච එක සංසාරෙන් එගොඩ වෙන්න නෙවෙයි පින්නතුනේ සංසාරේ අනාථ වෙන්න හේතු වුණාද නැද්ද? හේතු වුණානේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා කිංච බික්කවේ බික්ඛු අත්තවසං පටිච්ච uppannං ලාභං අභිභුය විහෙරෙය්‍ය යං හිස්ස බික්කවේ uppannං ලාභං අනභිභුය විහෙරතෝ uppajjeyun ආසවා විගාත පරිලාහා. ඇයි මේ ලැබීම් වලට යට වෙන්න එපා කියන්නේ? ලැබීම ලැබෙනකොට යමක් ලැබෙනකොට ඒ පිළිබඳව වූ ඒ ලැබීම් කියන ඒවා සිතෙන් යට කර කරම පරිහරණය කරන්න කියනවා. එහෙම නැත්තම් ඒ ලැබෙන දේවල් වලින්ම මේ හිත දැවෙන්න තැවෙන්න පටන් ගන්නවද නැද්ද? මේ හිත දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා ලැබීම් වලට යට නොවි ලැබීම් Tamanට යට කරගෙන වාසය කරන්න ඕනේ. ලැබෙන්නේ පිනට ඒක හරි. පිනට ලැබුණා වුණත් වෙන්නේ විපත නම්. පිනට ලැබෙන දේ ඒ නිසා පරිහරණය කරන්න ඕන කොහොමද? අනිත්‍ය සංඥාවත් වඩාගෙන. කොහොමද? මේවා සදාකාලික දේවල් නෙමෙයි. මේවා සදාකාලික දේවල් නෙමෙයි. දෙවැනි එක තමයි පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ අගතියටපත් වෙච්ච අලාභයෙන් යට වුණා. පින්වත්නි මතක තියාගන්න ලැබීම් වලට යට වෙනවා වගේම නොලැබිච්ච දේවල් පිළිබඳව පින්නතුනේ තැවීමෙනුත් ඇතමෙක් විපතට පැමිණෙනවා. බලන්නකො සමහර අය තියෙන දේවල් වලින් විනාශ වෙනවා. තවත් සමහර අය පින්වත්නි නැති දේවල් මැත්තේ කල්පනා කරලා විනාශ වෙනවා. නේ? ඒ හේතුවෙන් එයා පව් කරන්න පටන් ගන්නවා. අකුසල් කරන්න පටන් ගන්නවා. හොරමැරකම් කරන්න පටන් ගන්නවා. ඒ නිසා නොලැබිච්ච දේවල් අනේ සංසාරේ දීපු තරමනේ. අනික ඔය තරම් ලැබෙන්නේ නැති එකත් හොඳයි. මේවා ලැබුණොත් නේ අත්තරින්න වැඩි වෙන්නේ. නේද? ලැබුණොත් නේ අත්තරින්න වැඩි වෙන්නේ. ඒ නිසා නොලැබෙන තරමටත් හොඳයි. නොලැබෙන තරමටත් හොඳයි. ඔබට හිතෙනව ඇති ලොතරැයි දිනුමක් ඇදුනොත් හොඳයි කියලා. ඇදුණු දාට ඔබට තේරෙයි වෙනදා නිදියපු නිින්දවත් දැන් නිදියන්න බෑ කියලා. නේ? දැන් නිින්දක් නැතුව සල්ලි හොඳද? සල්ලි නැසත් නිින්ද හොඳද? මේ ටික තේරුම් ගන්න පහසුයි පින්නොත් නේ. බොහෝ අය සම්පත් කියලා ලං කරගත්තට සම්පත්තිය එක්කම ආවේ මොකද්ද? විපත්තිය. සම්පත්තිය එක්කම ආවේ විපත්තිය. යම් තැනකනම් ඇලුනේ ඇලිච්ච තැනම දුක තියෙනවද නැද්ද? දුක තියෙනවා. දැන් ඔබතුමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගිහින් අද මේ පින් දෙන්නේ. දුකක් තියෙනවද නැද්ද? දුකක් තියෙනවා. යම් දවසක් ඇතිනේ මේ ස්වාමියා කියලා අඳුනගත්තු ඊට කලින් මෙතුමා මරුණා නම් ඔබ දුක් වෙයිද? දුක් වෙන්නේ නැහැ. ඇයි? එදා ඔහු එක්ක බැඳීමක් නැහැ. එහෙනම් ඔබ බැඳිලා තියෙන්නේ ඔහු එක්කද දුක එක්කද? දුක එක්ක. බුදුහාමුදුරුවෝ වදාළේ ওই ටික නේද පින්වත්නි? අවාසනාව තියෙන උන්වහන්සේ දේශනා කරලත් පින්වතුනේ අපිට වෙලත් තේරෙන්නේ නැති එකනේ. නේ? මේ අපි කාගෙත් ස්වභාවය ඒකයි. හොඳට තෝරාගන්න මේවා. ඊළඟ කාරණේ තමයි දේවදත්ත හාමුදුරුවෝ විනාශ වෙච්ච විපතට පැමිණෙච්ච යසස කියන පිරිවර හිටියා පින්වත්නි. දේවදත්ත හාමුදුරුවෝ වටා එකතු වෙච්ච පිරිසක් හිටියා. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ ඒ පිරිස නිසාම ඒ මතයම දරාගෙන තව ඉදිරියට ගියා පින්වත්නි. කවුරුත් නැති වෙලා නැහැ ඔබේ පැත්තට අපි නැහැ කියලා වින් වුණා නම් අරයා ඒ තරම් පින්නතුනේ අගතියට යන්නේ නැහැ. ඒ නිසා පිරිවර ලැබෙන්නේ පිනට.
පිනට ලැබෙන පිරිවර නරක හිතක් පවතින වෙලාවේ අපි වටා වට වුණොත් එදාට මරන්න හිතක් එනවා. මරන්න හිතක් ආවට මරන්න තරම් කේන්තියක් ආවා. හැබැයි මරන්නේ. හැබැයි ළඟ ඉන්න යාළුවෝ ඉන්නවා 10 දෙනෙක් පිරිවර පිනට ලැබිච්චනේ. ඒ 10 දෙනා කියනවා මරමු කියලා. එතකොට චේතනාව ක්‍රියාවටත් නැగిලා කර්මයේ සපුරනවද නැද්ද? සපුරනවා. ඒ නිසායි කියන්නේ සම්පත්තියත් විපත්තියක් වෙනවා පින්නතුනේ ඇතැම් විට. සම්පත්තියත් විපත්තියක් වෙනවා. මතක තියාගන්න. බිම්බිසාර රජුරෝ මැරුම් කෑවා මොකකින්දද? රජකම හින්දා. රජෙක් නොවුනනම් රජ නොවිච්ච පියවරුන්ගේ පුත්තු මොනව කරලා හරි තාත්තව රකින්න මරන්නේ. හැබැයි මතක තියාගන්න රජකම් තියනකොට පුතා උනත් තාත්තව මරලා රජකම ගන්න පුළුවන්. සම්පත්තියම විපත්තියක් වෙනවද නැද්ද? වෙනවා පින්නත් නේ. අත් දෙක හොඳට තියෙනවා. අත් දෙක නැති මිනිහට කරන්න බැරි පව් අත් දෙක තියෙන මිනිස්සයා කරනවද නැද්ද? කරනවා. සම්පත්තියම විපත්තියක් වෙනවද නැද්ද? විපත්තියක් වෙනවා. ඇතැම් විටකදී පින්නතුනේ විපත්තිය සම්පත්තියක් කරගන්නවා හරියට පාර තීරුම් ගත්තු කෙනා. පටාචාරාව විපත්තිය සම්පත්තියක් කරගත්තා. කිසා ගෞතමිය විපත්තිය සම්පත්තියක් කරගත්තා. සෝපාක මහරහතන් වහන්සේ විපත්තිය සම්පත්තියක් කරගත්තා. බලන්නකෝ. ඒ නිසා යසස ඒ කියන්නේ පිරිවර වැඩිවීම පිරිවර ඒකත් හරියට තේරුම් අරගෙන පරිහරණය කරේ නැත්නම් විපත තමයි. ඊළඟ එක තමයි අයස. කවුරුත් නැති වෙලා සත්පුරුෂ ආශ්‍රයක්වත් නැති වුණාම කිසිම කෙනෙකුගේ මඟ පෙන්වීමක් රැකවරණයක් නැති වුණාමත් පින්වතුනේ ඇතමෙක් විපතට පැමිණෙනවා. සත්පුරුෂ ආශ්‍රය තිබ්බේ නැහැනේ දේවදත්ත හාමුදුරුවන්ට. පිරිවර හිටියා. හැබැයි අසත්පුරුෂයෝ. අනික් පැත්තෙන් සත්පුරුෂ පිරිවර හිටියේ නෑ. ඒ දෙකම විනාශයට හේතු වුණාද නැද්ද? දෙකම විනාශයට හේතු වුණා. ඊළඟ එක සත්කාරයෙන් අසත්කාරයෙන් ඇතැමෙක් පින්නතුනේ ලැබෙන සත්කාර වලින් විපත්තිය හදා ගන්නවා. වඳින පුදනකොට කවුරුත් ගරු සත්කාර කරනකොට අගය කරනකොට මුල් පුටු දෙනකොට සමහර තැන්වලදී විපත හදාගන්නේ ඒකෙන්. නේද? ඊළඟ එක පින්වත්නි අසත්කාරයෙන් ගරු කරන්නේ නැතිකොට සලකන්නේ නැතිකොට පින්වතුනේ සත්පුරුෂයන් විසින් නුවණැත්තන් විසින් ඒ හේතු වෙනුත් පින්වතුනේ අගතියට යනව තව පිරිසක්. දේවදත්ත හාමුදුරුවන්ට මේ සියල්ල තිබුණා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පාපිච්චතාවය. පාපිච්චතාවය කියලා කියන්නේ පින්වත්නි පවිටු ආසාව. දේවදත්ත හාමුදුරුවෝ කෙලෙස් නැසුවේ නැහැ. හැබැයි මමත් කෙලෙස් නැසලයි ඉන්නේ. මට බුදු වෙන්න බැරි මොකද කියලා හිතුවා. එතකන් පංච අභිඥා අෂ්ට සමාපatti පමණයි උපදවගෙන හිටියේ. නමුත් එවන් තැනක ඉඳලත් හිතාගත්තා මටත් බුදු වෙන්න පුළුවන් කියලා. පවිටු ආසාවක් නේ. පවිටු ආසාවක්. අවසාන එක තමයි මොකද්ද? පාප මිත්‍ර සේවනය. පාප මිත්‍ර සේවනය පිළිබඳ මේ ශාසනයේ පවතින්නේ කුමක් මතද? කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ පින්වත්නි. පාප මිත්‍රයා ඇති කුසල්ද විනාශ කරලා නූපන් කුසල් උපද්දවන්න දෙන්නෙත් නැතිව නූපන් අකුසල් උපද්දවලා තියෙන කුසල් වැඩි දියුණු කරනවා. පාප මිත්‍රයා මෙන්න මේ කාරණා 8 මොනවද? ලාභයෙන් අලාභයෙන් යසසින් අයසින් ඊළඟට පින්වත්නි සත්කාරයෙන් අසත්කාරයෙන් ඊළඟට පාපිච්චතාවයෙන් සහ පාප මිත්‍රතාවෙන් මේ කාරණා 8න් යුක්ත වෙච්ච මේ කාරණා 8න් යට වෙච්ච
මේ කාරණා 8න් වැහිච්ච දේවදත්ත නිරයට ගියා, අපායට වැටුණා. කල්පයක් ඒ අපායේ දුක විඳිනවා. කිසි කෙනෙකුට පිළියම් කරන්න නම් බෑ කිව්වා. ඒ නිසා කලින් කල තමන්ගේ සම්පත්තිය මෙනෙහි කරන්න. මේ දේශනාවල මේ විපතට පත්වෙච්ච අය දිහා බලමින් තමන්ගේ රැකවරණය තමන් හදාගන්න. පින්වන්ත සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත්නි දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ නාරම්පනාව 4 කනුව අංක 66න් එක දරණ නිවසේ පදිංචි පින්වත් පදිංචිව සිටි රෝගාතුරව සිට පරලොව සැපත් පොලිස් සැරයෙන් අතුල බණ්ඩාර සිරිමල් වත්ත මහත්මාණන්ගේ බිරිඳ සහ මෑණියන් විසින් අරමුණු අතරට එක් වෙන්නේ නිදන ප්‍රාප්ත WM අතුල බණ්ඩාර සිරිමල් වත්ත මහත්මාණන්ට මේ පින් ලැබේවායි පින්පෙත් අනුමෝදන් කරනවා. WM රම්බණ්ඩා සහ අනන්ත සසර පටන් මේ දක්වා මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරලීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් සිත පතනවා. නාරම්පනාව ගංගා තිලක විහාරාධිපති නම කියන්නට අවසරයි අතිගෞරවහාර හාල්යාලේ ඥාන විමල නායක මාහිමියන් වහන්සේ සහ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාට සිත ප්‍රාර්ථනා කරනවා. වැඩවසන්නා වූ පූජනීය වන්දනීය උතුම් මහ සංඝරුවනට නිදුක් නිරෝගී චිර ජීවනයත් පැතූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මන් භවයක උතුම් නිවනත් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. C39 කවුඩුල්ල නිවසේ පදිංචි ලහිරු සඳරුවන් පුතුට නිරෝගී සුව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට උතුම් කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. අනන්ත ලෝකවාසී සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා. පවතින වසංගත රෝගයන් ලෝකෙන් දුරු වී සියලු දෙනාටම නිරෝගී සුව වේවා. හැමත ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන් අවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක්
ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.